නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මේ කල්පයන් ගැන පුංචි විග්‍රහයක් කරගන්න උත්සාහයක් ගමු. බොහෝ වෙලාවට අපි සත්බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම සූවිසි බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන අපි කතා කරනවා. ඒ අතර බොහෝ වෙලාවට අපි කල්පය, ඊළඟට සාරාසංඛ්‍යය කල්පලක්ෂය, අසංඛේය ගණන් මේ වගේ වචන අපිට නිතර බණට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට අපි කල්පය කියවට අපිට තේරුමක් නැහැ කල්පය කියන්නේ කොච්චරක්ද, අසංඛේයයක් කියන්නේ කොච්චරක්ද, ඔය සාරාසංඛ්‍යය කල්පලක්ෂය කියන්නේ කොච්චර කාලයක්ද, අපිට එහෙම දැනුමක් නැහැ. ඒ නිසා අපි චුට්ටක් මේ ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ කාරණා අපිට තේරෙනකොට, වැටහෙනකොට පින්වතුනි, සංසාරය පිළිබඳ සසර බියක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මාවබෝධයේ පිණිස සද්ධාව ඇති වෙන්න නම් සසර දුක, සංසාර බිය දකින්න ඕනේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක උන්වහන්සේ පෙන්නන උපනිෂ කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛූපනිසා සද්ධා. සද්ධාවට හේතුව තමයි සසර දුක, සංසාර බය. කෙනෙකුට සංසාර බයක් ඇති වෙනවා නම් සතර අපායේ වැටි වැටි යන භයානක සංසාර ගමන ගැන. මේ කල්පයන් වල කලාතුරකින් බුදු කෙනෙක් මේ ලෝකේ කල්ප 100,000 ගණනකට සැරයයි පහළ වෙන්නේ. බුදු කෙනෙක්ගේ බණපදයක් අහනවා කියන්නේ කොච්චර දුර්ලභද. එතකොට මේ වගේ කාරණා වැටහෙනකොට, තේරෙනකොට තමයි කෙනෙකුට අප්‍රමාදීව ධර්මයේ කරා යන්න වමනාවක්, හැඟීමක්, ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කල්පය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි, ඔය කල්පය කියනවා, කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. එතකොට මේ බමුණට බුදුරජාණන් වහන්සේ කල්පය උපමාවකින් කියනවා. ඒ වගේම තවත් භික්ෂූන් වහන්සේ නමකටත් කල්පය විග්‍රහ කරපු උපමාවක් තියෙනවා. මේ හැම අවස්ථාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කල්පයට අවුරුදු වලින්. දැන් අපි ගණන් හදන්නේ අවුරුද්දෙන්නේ. අවුරුදු 100යි, 1000යි, ලක්ෂයයි, ඉලක්කම් වලින්, බිඳු ගණන් වලින් තමයි අපි සාමාන්‍යයෙන් යමක් තේරුම් ගන්න උත්සාහයක් ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයට අවුරුදු වලින් අවුරුදු 100යි, 1000යි, ලක්ෂයයි, බිඳු ගානකින්, ඉලක්කමකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියනවා. එතකොට මේ බමුණ අහනවා, ස්වාමීනි, එහෙමනම් එතකොට කල්පය අපි තේරුම් ගන්නත් එපා, ඉලක්කමකින් කියන්න බැරි නම් ස්වාමීනි අපි කොහොමද තේරුම් ගන්නේ? අපිට තේරෙන උපමාවක් කියන්න කියනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් හිතන්න කියනවා. අපි හිතෙන් හිතා ගන්න කියනවා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් කුස විශාල ගල් පර්වතයක් හිතන්න කියනවා. එතන යොදුන කියලා කියන්නේ සැතපුම් 16ක් කියනවා. එතකොට කිලෝමීටර් ගානෙන් හිතා ගන්න ඕන නම් තවත් 1.6න් වැඩි කරලා හිතන්නකො. සාමාන්‍ය කිලෝමීටර් 25ක් විතර වගේ කියලා. එතකොට මේ වගේ යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතයේ කුහර නැති, සිදුරු නැති, බොල් වෙච්ච නැති තනි කළු ගලක් කියලා හිතාගන්න. අවුරුදු 100කට එක වතාවක් යන්තම් කෙනෙක් සිනිදු සලුවකින් උඩින් පිහදාගෙන යනවා. ඒ කාලේ තිබ්බ වටිනාම සලුව, ඊටාම සිනිදුම සලු තමයි කසී සලු කියලා හඳුන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, යමෙක් හිතන්න කියව මේ උඩින් යනකොට අපි හිතමු කසී සලුවක් නිකන් ගෑවිගෙන යනවා කියලා. අන්න ඒ වගේ සලුවක් මේ ගල් පර්වතේ පිහදානවා කියලා හිතන්න. හැබැයි අවුරුදු 100කටම එක වතාවයි. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තවත් එක වතාවක් යන්තම් උඩින් පිහදාන. ආයෙමත් අවුරුදු 100කට පස්සේ එක වතාවක් උඩින් පිහදාන. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අර පිස දැමීම නිසා මේ ගල් පර්වතය ගෙවිලා අවසන්ම වෙලා යන දවසක් එයිද කල්පය ඊටත් වඩා දීර්ඝයි කියලා හිතන්න කියව. එතකොට ඔන්න අපිට නිකන් සාමාන්‍යයෙන් හිතෙනවා
එහෙමනම් කල්පය කියන්නේ අපිට අවුරුදු වලින් බින්දු ගානකින් කියාගන්න බැරි තරම් දීර්ඝයි කියලා ටිකක් තේරෙනවා. තව උපමාවක් තියෙනවා. ඒකෙන් තව චුට්ටක් තේරුම් ගන්න පුළුවන්. මේ උපමාවේ බුදුරජාන් වහන්සේ පෙන්නවා යොදුනක් දිග. අර වගේම සැතපුම් 16ක් දිගට සැතමුම් 16ක් පළල ඒ තරම් උස අබ කන්දක් හිතන්න කියනවා. අබ ඇට. ඔබ දන්නවා පුංචිම අබ ඇටවල ප්‍රමාණය ඔබ දන්නවා. අවුරුදු 100කට අර විශාල අබ කන්දෙන් එක පුංචි අබ ඇටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100ක් ගත වුණාට පස්සේ තව එක අබ ඇටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ එක අබ ඇටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කාලයක් එනවද ওই විශාලම අබ කන්ද අඩු වෙලා අර එක ඇටේ අයින් කිරීම නිසා අබ කන්ද අවසන් වෙන කාලයක් එයිද? කල්පේ වගේ කියලා හිතන්න කිය. එතකොට ওই උපමා දෙකෙන්ම අපිට පේන්නේ කල්පය කියන එක මොනතරම් දීර්ඝ කාලයක්ද. ඊළඟට අටුවාවල කල්පේ විස්තර කරන ක්‍රමයක් තියෙනවා. මහා කල්පයක්. මේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ මහා කල්පේ ඉවර වෙන්න අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. හැබැයි පළවෙනි 64 තමයි මනුස්ස දිව්‍ය බ්‍රහ්ම මේ සතර අපායේ වැටි වැටි යන සත්වයන් මේ ලෝකවල සැරිසරමින් යන්නේ අන්තක් කල්ප 64ක් පමණයි. මෙන්න මේක මේ විදිහට තේරුම් ගන්න. අන්තක් කල්ප 64ක්. එතන එක අන්තක් කල්පයක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ ටික පරම්පරාවෙන් පරම්පරාවට දැන් අද අපි ඉන්නේ අඩු වෙන කාලෙක. වැඩි වෙන කාලත් විශ්වයේ තියෙනවා. මිනිස් ආයුෂ අවුරුදු 10 ඉඳන් ආයුෂ ටික වැඩි වෙලා අසංකේයයට අවුරුදු අසංකේයයට වැඩි වෙනවා කියනවා. ඔබට මේ විග්‍රහය තේරුම් හිතනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේව නම් හිතා ගන්නවත් බෑ කියලා. හැබැයි යම් මට්ටමින් හරි මේ සසරේ බිය තේරුම් ගන්න ඔබ මේක තේරුම් ගන්න උත්සාහයක් ගන්න. එතකොටයි අපිට සංසාර බියක් උපදින්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අර ටික වැඩි වෙලා අවුරුදු වලින් අසංකේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අවුරුදු අසංකේයයෙන් ඉඳන් අඩු වෙවි ඇවිල්ලා ආයෙමත් අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙනකොට අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අවුරුදු 10 ඉඳන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංකේයයට වැඩි වෙලා එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා නම් අන්න එතන තමයි එක අන්තක් කල්පයක්. එතකොට ඒ වගේ අන්තක් කල්ප 64ක් මහා කල්පයකට පිහිටනවා. එතකොට මේ පළවෙනි අන්තක් කල්ප 64 තුල සත්වයන් උපදින තල 31ක් පිහිටනවා. මේක ලෝක ධාතුවක් තුල. එතකොට මේ වගේ ලෝක ධාතු තව බොහෝ ප්‍රමාණයක් ධර්මයේ විස්තර වෙනවා. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජික තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රති පරිනිමිත වසවර්ති. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම ගත්තාම තල 31ක් එනවා. මේ සත්වයන් පින්පව් අනුව ඉපදී ගමන් කරන මේ තල 31කින් යුක්ත සත්වයන් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන කාල අර පළවෙනි අන්තක් කල්ප 64ෙම පවතිනවා. ඒ අන්තක් කල්ප 64 අවසන් වුණාට පස්සේ එතනින් එහාට තවත් අන්තක් කල්ප 64ක් තිස්සේ මේ විශ්වයත් ලෝක ධාතුත් විනාශ වෙමින් පවතිනවා. ඒක තමයි ඔබ අහලා ඇති සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා සූර්යාවිගේ තවත් ආලෝකයේ පෘථිවියට වැටෙන කාලයක් එනවා කියන්නේ. තව බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවිගේ ආලෝකයේ වැටෙනවා. මෙහෙම ගිහිල්ලා මේ ඇල දොළ ගංගා හිඳිලා විශාල වැව් හිඳිලා මහා සාගරේ පවා හිඳීගෙන ගිහිල්ලා මේ පෘථිවියත් ගිනිගෙන පුපුරලා විනාශ වෙලා මේ අකනිටා බඹලෝ දක්වා ගිනිදැල් විහිදෙනවා කියන මේ සියල්ල විනාශ වෙනවා. එතකොට මේ විනාශ වෙමින් පවතින කාලය අර මහා කල්පයේ දෙවනි අන්තක් කල්ප 64 පුරාම විනාශ වෙමින් පවතිනවා කියන. ඊට පස්සේ විනාශ වෙලා පවතිනවා තවත් අන්තක් කල්ප 64ක්. ඊට පස්සේ ආයෙමත් පෘථිවියක් සකස් වෙමින් ලෝක ධාතු පෙර පරිදිම සකස් වෙන්න තවත් අන්තක් කල්ප 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරලා තියෙන්නේ. ඔබට මේ වචන කියනකොට ටික හරි මතක් වෙන්න ඕනේ.
ඔබ අහලා ඇති අග්ගඤ්ඤ සූත්‍රය පෙන්නනවා මේ පෘථිවියක් ආයමත් හැදෙනකොට අර විනාශ වෙන්න පටන් ගන්නකොටම ලෝක ධාතු අකනිටා බඹලව දක්වා විනාශ වෙනවා. සතර අපායේ මනුස්ස මේ ඔක්කොම විනාශ වෙනකොට සත්වයන් ආබස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා කියලා. එතකොට අර දෙවනි අන්තක් කල්ප 64, තුන්වෙනි අන්තක් කල්ප 64, හතරවෙනි අන්තක් කල්ප 64 ආයම පෘථිවියක් හැදෙන කම්ම මේ ලෝක ධාතු ආබස්සර නමින් අහසේ පාවි තමයි මේ විශ්වයේ සත්වයන් ගත කරන්නේ. එතකොට ආයමත් අර තුන්වෙනි අන්තක් කල්ප 64 මේක හැදෙනකොට ඉස්සල්ලාම හැදෙන පෘථිවිය කිරිවල යොදේ වගේ කියනවා. ඔබ අහලා ඇති. අර ආබස්සර නමින් අහසේ පාවි ඉන්න සත්වයන් මේ පෘථිවිය ඉස්සලා ආග්‍රහණය කරන රස පොළොවක් කියනවා. ඊට පස්සේ ටික මේ පොළොව මට්ටමට ලං වෙලා අර පොළොවේ තියෙන මේ පෘථිවි රසය දිව ගාලා බලන්න පුරුදු වෙනවා කියනවා. ආහාර කරගන්නවා. එතකොට ඒ අයගේ ශරීරය එන්න ගොරෝසු වෙලා අර අහසේ පාවි යන්න බැරි මට්ටමකට කය ඝන වෙනවා කියනවා. එතකොට ඔහොම ටික මේ පෘථිවියක් හැදෙන හැටි මුලින්ම ආයමත් සකස් වෙනකොට ඒ පොළොවේ හටගන්න බීජ වර්ග ඔබ අහලා ඇති බදාලතා වැල් ඇල්වී කියලා හටගන්නවා කියන භූමි පපඩම් කියලා පොළොවෙන් පහළ වෙනවා කියන ආහාර වර්ග. එතකොට මේ වගේ දිග දේශනාවක් තියෙනවා. ඒක තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. එතකොට මෙන්න මේ දේශනා අහලා තියෙන කෙනෙකුට දැන් මේක ගලප ගන්න පුළුවන්. දැන් මම මේ කියවේ එක මහා කල්පයක ප්‍රමාණය. එතකොට එක මහා කල්පයකට අන්තක් කල්ප 64 ඒවා හතරක් තියෙනවා. හැබැයි පළවෙනි 64 විතරයි මනුස්ස දිව්‍ය බ්‍රහ්ම මේ සතර අපායවල එක්ක මේ සත්වයන් අපාය වැටි මෙහෙම යන කාල තියෙන. ඒ නිසා සාමාන්‍යයෙන් අර පළවෙනි 64 තමයි ගණනය වෙන්නේ. ඊට පස්සේ ඉතුරු ටික වෙන්නේ විනාශ වීමෙන් පවතිනවා. ආයි අන්තක් කල්ප 64ක් විනාශ වෙලා පවතිනවා. ආයි අන්තක් කල්ප 64ක් සකස් වෙමින් පවතිනවා. දැන් මෙන්න මේ සම්පූර්ණ අන්තක් කල්ප 64 ඒවා හතරක් කියන්නේ මහා කල්ප එකක් ඔය. එතකොට හිතන්න ඔබට දැන් මේ ටික අහගෙන ඉන්නකොටත් ඔළුව අවුල් වෙන්න පුළුවන්. ඔය එක අන්තක් කල්පයක ප්‍රමාණය. එක කල්පයක්. ඒ එක කල්පය වගේම තවත් අසංකේය හතරකුත් තවත් ඒ වගේ කල්ප ලක්ෂයක් තමයි සාරා සංකේය කල්ප ලක්ෂයක් කියන්නේ. එතකොට හිතන්න අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ගත්ත තැන ඉඳන් ඔබ අහලා ඇති සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී පිරුවා කියලා. එතකොට මේ සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී පුරපු කාලය එතකොට දැන් ඔබට නිකන් හරි හිතා ගන්න පුළුවන් අර අපි කතා කරේ අන්තක් කල්ප 64 ඒවා හතරක් අන්න ඒ තමයි එක මහා කල්පයක්. එතකොට ඒ වගේ මහා කල්ප අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එතකොට බලන්න මොනතරම් දීර්ඝ කාලයක්ද කියලා හිතා ගන්නවත් පුළුවන්. තවත් විදිහකට තේරුම් ගත්තොත් මේ වගේ. අර අපි උපමා දෙකක් කිව්වේ. විශාල යොදුනක් දිග යොදුනක් පළල ගල් පර්වතයක්. අවුරුදු 100කට එක වතාවක් යන්තම් පිස දමනවා. ආයි අවුරුදු 100කට එක වතාවක් පිස දමනවා. එතකොට යම් කාලයක් එනවද මේ විශාල ගල් පර්වතයේ ගෙවිලා අවසන් වෙන්නේ. දැන් ඔබට ඕක තේරුම් ගන්න මෙහෙම හිතන්න. ඔබ දැකලා ඇති ඔය නිතර මිනිස්සු ඇවිදගෙන යන තැන්වල ගල් පතුරු තියෙන අපි හිතමු සලපතල මළුවක් කියලා. ඔබ දන්නවා විශාල චෛත්‍ය පූජනීය පුණ්‍ය භූමිවල පොළොවට ගල් පතුරු අල්ලලා තියෙනවා. අපි ඒවට කියනවා සලපතල මළුව. එතකොට මිනිස්සු නිතර මෙතනින් ඇවිදගෙන යනකොට අර පාදයටම අඩිය තියලා යන්තම් එතන මැදිලා පොඩ්ඩක් නිකන් වල වගේ හැරෙනවා. අඩි සලකුණු පිහිටලා ඇති. ඔබ සමහරට දැකලා ඇති එක්ක වතුර පාරවල් ගිහිල්ලා හැරිලා කාණු වගේ අර ගල්වල පොඩ්ඩක් හැරිච්ච තැන් තියෙනවා. එතකොට බලන්න එක ගලක් උඩ ගල් පතුරක් උඩින් පොඩි ප්‍රමාණයක් හරි නිකන් වල වගේ හැරෙන්න නම් කී වතාවක් කොච්චර මිනිස්සු එතන අඩිය තියලා යන්න ඕනද? පොඩි ප්‍රමාණයක් ගලක් ගෙවෙන්න. එතකොට හිතන්න මේ උපමාව විශාල යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස මේ විශාල ගල් පර්වතය කවුරුත් මේ ඇවිදලා ගෙවෙන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිනිඳුම සලුවකින් යන්තම් උඩින් පිහ දාලා අවුරුදු 100කට එක වතාවයි ඒක. ආයි අවුරුදු 100කට පස්සේ තමයි ආයි යන්තම් පිස දමන්නේ. එතකොට මේ වගේ හේතුවක් නිසා අර වගේ විශාල ගල් පර්වතයක් ගෙවෙන්න යම් තාක් කාලයක් ගත වෙයිද මහා කල්පයක් ඒ වගේ කියලා හිතන්න කි.
එතකොට ඔබට ආයේ ඒ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් එවැනි මහා කල්ප අසංකේය 4කුත් තවත් කල්ප ලක්ෂයක් තමයි සාරාසංකේය කල්ප ලක්ෂය කියන්නේ. අසංකේය කියන්නේ කීයද කියන එක ඔය අටුවාවල බිඳු ගානකින් විස්තර කරනවා 1.140ක් හැටියට විස්තර වෙනවා අසංකේය. එතකොට හිතන්න ඒ වගේ අසංකේයේව 4කුත් තවත් කල්ප ලක්ෂයක්. පිංගතුනි මේකේ අපි තේරුම් ගන්න ඕනේ තවත් භයානකම දෙයක් තමයි මේ සාරාසංකේය කල්ප ලක්ෂයේ තුල ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් විතරයි. අන්න ඒක තමයි අපිට තේරුම් ගත යුතු භයානකම දේ. සාරාසංකේය කල්ප ලක්ෂයකට මේ විශ්වයේ පහළ වෙන්නේ බුදුවරු 24 නමයි. අර කියපු මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් මේ විශ්වය බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. එක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. ඒ කියන්නේ අර වගේ කල්ප 1.140ක් අසංකේයයක් කියන්නේ. බුද්ධ ශූන්‍යයි. බුදුවරු නෑ විශ්වයේ. බුද්ධ කියන වචනයක්වත් අහන්නවත් නැතුව එවැනි කාල විශ්වයේ ගෙවිලා යනවා. ඊළඟට කල්ප 10000 20000 බුද්ධ ශූන්‍යව ගෙවිච්ච කාල ගැන දේශනාවල සඳහන් වෙනවා. ඒ නිසා තමයි එදා මීට සාරාසංකේය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පේ බුදුවරු 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා 4 නමක් පහළ වුණා. අන්නේ 4 නමක් බුදුවරුන්ගෙන් 4 වෙනි බුදුරජාණන් වහන්සේ තමයි දීපංකර බුදුහාමුදුරුවෝ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේ දා සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්තට පස්සේ එතන ඉඳන් තවත් බුදුවරු 24 නමකගෙන් විවරණ අරගෙන තමයි මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. අන්න එතකොට ඔබ තේරුම් ගන්න එහෙමනම් එකම කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා. මීට සාරාසංකේය කල්ප ලක්ෂයකට පෙර. ඒ 4 නමගෙන් 4 වෙනි බුදුහාඳුරන්ගෙන් තමයි විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත බුදුවරු ප්‍රමාණය තමයි සූවිසි බුදුවරු කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේලා 24 නමයි. අපි ওই සූවිසි බුද්ධ වන්දනා කරන්නේ ඒ බුදුවරු වෙනුවෙන්. එතකොට අපේ බුදුහාඳුරුත් එකතු වුණාම 25 නමයි. එතකොට අර සාරාසංකේය කල්ප ලක්ෂයකට පෙර ඒ කල්පේ විවරණ ගන්න පෙර පහළ වෙච්ච තව බුදුවරු 3 නමක් හිටියා. තණ්හංකර, මේදංකර, සරණංකර. අන්නේ 3 නමත් එකතු වුණාට පස්සේ 28යි. ඒ තමයි 8 බුදුරජාණන් වහන්සේලා. එතකොට අපිට දේශනාවලින් අපි 8 බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් පවත්වනවා. ඊළඟට සූවිසි බුද්ධ වන්දනා පවත්වනවා. ඊළඟට සමහරු වර්තමානයේ ඔබ අහලා ඇති සත්බුදුවරුන්ට වන්දනාවල් පවත්වනවා. සත්බුදුරජාණන් වහන්සේලා ගැන කතා වෙන්නේ අර බුදුරජාණන් වහන්සේලා 28 නම 24 නම ගත්තත් මේ අපි ඉන්න කල්පයට ආසන්නම කල්ප 91ක් තුල පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නම. එතකොට මේ ළඟ බුදුවරු කීප නමක් පහළ වෙනවා. හැබැයි ළඟ කිව්වට කල්ප වලින් ගත්තොත් මීට කල්ප 91කට පෙර තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙන්නේ. විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. එතකොට අර අපි කතා කරපු උපමාව හිතා ගන්න. අර ගල් පර්වතයක් ගෙවෙන, විශාල අබෑට කන්දක් ගෙවෙන. එතකොට එවැනි කාල 60ක් මහා කල්ප 60ක් විපස්සී බුදුහාඳුරන්ගෙන් පස්සේ ආයෙමත් බුද්ධ කියන වචනේවත් ලෝකේ අහන්න නෑ, බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ එකම කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙනවා. සිකී, වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. හැබැයි ඔබ මතක තියාගන්න ලෝකයේ බුදුවරුන්ගේ ධර්මතාවයක් තමයි එකම කල්පේ එකවර පහළ වෙන්නේ. ඒ කියන්නේ එකම කල්පේ දැන් සිකී බුදුහාඳුරු පහළ වෙලා ඉන්නකොටම වෙස්සබූ බුදුහාඳුරුත් ඒ කාලෙන් පහළ වෙන්නේ නැහැ. එකම කල්පේ පෙර පසු තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුහාඳුරුවෝ, දෙවෙනි අන්තක් කල්පේ කෝණාගමන බුදුහාඳුරුවෝ, තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුහාඳුරුවෝ, හතරවෙනි අන්තක් කල්පේ තමයි ගෞතම බුදුහාඳුරුවෝ. එතකොට මේ අතර බුද්ධ ශූන්‍ය කාලෙකුත් ගෙවිලා තමයි ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ අරෙන්න එක බුදු කෙනෙක් ලෝකේ වැඩ ඉඳමින් දහම් දේශනකොට ඒ නගරෙකම තව බුදු කෙනෙක් ආයි පහළ වෙන්නේ නැහැ.
එතකොට හිතන්න මීට කල්ප 31කට කලින් අර කල්ප 91කින් කල්ප 60ක් බුද්ධ ශූන්‍යව තිබිලා මීට කල්ප 31කට පෙර තමයි සිකී වෙස්සබූ කියන බුදුවරු දෙනම පහළ වෙන්නේ. උන්වහන්සේලා දහම් දෙසලා ඒ බුද්ධ ශාසන අතුරුදහන් වුණාට පස්සේ ආයි කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි කියන්නේ. එතකොට අපි මේ මහා භද්‍ර කල්පේ පහළ වෙන්න කලින් ආයි කල්ප 30ක් බුද්ධ ශූන්‍යව තිබිලා තමයි අපි මේ ඉන්න මහා භද්‍ර කල්පයේ උදා වෙන්නේ. දැන් අපි ඉන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක් තුලයි මේ ඉන්නේ. ඒ නිසා තමයි මහා භද්‍ර කල්පය කියලා මේ කල්පයට කියන්නේ. පින්වතුනි මේ කල්පයට අපි ධර්මයේ කියන්නේ මහා භද්‍ර කල්පය. ඒකට හේතුව බුදුවරු 5 නමක් පහළ වෙන. දැන් ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් අපි අර මුලින්ම කියපු කරුණු ටික ආයි මතකයට ගන්න. ඒ තමයි මහා කල්පයකට අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. මේ අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ. මේ මහා භද්‍ර කල්පයටත් අර වගේම අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ අර පළවෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්පේ මේ ඉන්නේ. ඔන්න බලන්න මේ කල්ප විග්‍රහය ඔබට දැන් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේයයට වැඩි වුණා. ඒ අවුරුදු වලින් අසංඛේයයට වැඩි වෙලා ඒ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000ක් වෙච්ච තැන කියනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අද අපිට හිතා ගන්නවත් බෑ. ඒකට හේතුව පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවල සඳහන් වෙන්නේ උන්වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක තමයි කියන අපේ බුදුහාඳුරෝ පහළ වුණේ. ඔබ බලන්න දැන් අපි කලින් කතා කරපු සත්බුදුවරුන්ගේ ඊළඟට අටවිසි බුදුවරු සූවිසි බුදුවරු පෙර හැම බුදු කෙනෙක්ගේ ආයුෂ ගැන බලන්න හොයලා. ඒ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවුරුදු සමහරු 80000 70000 60000 30000 දහස් ගණන් ආයුෂ තියෙන කාලවල පහළ වෙලා තියෙනවා. ඒකට හේතුව බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් පස් මහ බැලුම් බලනවා. ඔබ දන්නවනේ කාලය, දීපය, දේශය, කුලය, මව. දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ දෙව්ලොව ඉඳන් බලනවා මනුලොව බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් තියෙනවාද කියලා බලනවා. දේශනාවේ සඳහන් වෙනවා අර මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැති කාලයක්. කෙලෙස් වැඩි කියන අකුසල් බලවත් කාලයක්. ඊළඟට මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා තියෙන කාලේ අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියනවා. එවැනි කාලවල මේ ලෝකේ මනුස්ස ලෝක වුණත් දිව්‍ය ලෝකවලටත් වඩා සැප බහුලයි කියන. මිනිස්සු අනිත්‍ය දුක්ඛ අනාත්මය අතහැරීම ගැන කිව්වට හිත පහදවා ගන්න දක්ෂ නැහැ. ඒ නිසා එවැනි කාලවල බුදුවරු මේ විශ්වයේ පහළ වෙන්නේ නැහැ කියන. එතකොට අපිට පේනවා බුදුවරු පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයත් අවුරුදු 100ත් අතර කාලේ. ඒක තමයි බලන්නේ දෙව්ලොව ඉඳන් බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා බලනවා. දැන් බලන්න මේ මහා භද්‍ර කල්පය අපි කතා කරේ මේ මහා භද්‍ර කල්පය ගැන. මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000 වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ පළවෙනි අන්තක් කල්පයේ තුල. එතකොට කකුසඳ බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසනෙත් අතුරුදහන් වෙලා අර 40000ට තිබ්බ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වුණා. එතනින් මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ අවසానයි. ඊට පස්සේ ඒ අන්තක් කල්ප විනාශයකදී වෙන්නේ කෙලෙස් උස්සන්න වෙලා එක්ක මිනිස්සු ස්වභාව ධර්මයෙන් විනාශ වෙනවා, එක්ක ජලයෙන් විනාශ වෙනවා කියන. එක්ක ගින්නෙන් විනාශ වෙනවා අන්තක් කල්ප. එක්ක සුළඟෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු මෘග සංඥා පහළ වෙලා එකිනෙකා අවියායුධ වලින් මරාගෙන විනාශ වෙනවා. මේ අන්තක්කල්ප විනාශවලදී ටික දෙනෙක් ජීවිත බේර ගන්න. ඔක්කොම ලෝකයාම විනාශ වෙන්නේ නැහැ. කෙලෙස් උස්සන්න වෙලා මරාගෙන විනාශ වෙනකොට ටික දෙනෙක් බේරෙනවා. දැන් අර පළවෙනි අන්තක්කල්පේ අවුරුදු 10ට අඩු වෙලා විනාශ වෙලා ටික දෙනෙක්ගේ ජීවිත බේරුණා. ඒ අයගෙන් පටන් ගත්ත මේ මහා භද්‍ර කල්පයේම දෙවනි අන්තක්කල්පය. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට ඒ අය ටික ටික ගුණධර්ම පුරණ යුගයක් ආයි මතුවෙනවා කියනවා.
එහෙම ගුණධර්ම පුරාගෙන යනකොට ලෝකේ එන්න බොහෝම දියුණු දිව්‍ය ලෝක වගේ සැප බහුල කාල බලවත් වෙනවා. මිනිස්සුන්ගේ ගුණධර්ම බලවත් වෙනකොට ආයමත් දෙවනි අන්තක් කල්පෙත් අර ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංකේයයටම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 30000 වෙච්ච තැන තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඔන්න එතකොට කකුසඳ බුදුහාඳුරුවෝ පහළ වුණේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. කෝණාගමන බුදුහාඳුරුවෝ පහළ වුණේ මේ මහා බද්ද කල්පේම දෙවනි අන්තක් කල්පේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. ඒ 30000 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක් කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ ජීවිත බේරෙන අයගෙන් ආයුෂ ආයි ටික වැඩි වෙවි අවුරුදු අසංකේයයට වැඩි වෙන කාලයක් එනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000 වෙච්ච කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා බද්ද කල්පේ තුන්වෙනි බුදුහාඳුරු කාශ්‍යප බුදුහාඳුරු පහළ වෙනකොට මහා බද්ද කල්පේ තුන්වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ 20000 ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ පටන් ගන්න ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් හතරවෙනි අන්තක් කල්පේ. ඒ හතරවෙනි අන්තක් කල්පේ ආයෙමත් ටික ආයුෂ වැඩි වෙලා අර විදිහටම අවුරුදු අසංකේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අඩුම වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තමයි අපේ ගෞතම බුදුහාඳුරුවෝ පහළ වෙන්නේ. එතකොට බලන්න උන්වහන්සේගේ ආයුෂ ගත්තොත් කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ 40000ක්. කෝණාගමන බුදුහාඳුරන්ගේ කාලේ 30000ක්. කාශ්‍යප බුදුහාඳුරුවෝ පහළ වෙනකොට තුන්වෙනි අන්තක් කල්පේ 20000ක්. අපේ ගෞතම බුදුහාඳුරුවෝ පහළ වෙන්නේ හතරවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච තැන. 100ට වඩා චුට්ටයි වැඩි. 100ට වඩා පහළට ආයුෂ පිරිහුණා නම් මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක් කල්පේ බුදුරු පහළ වෙන්නේ නැහැ. එතකොට යන්තම් අපේ පිනකට එදා අපේ ගෞතම බුදුහාඳුරුවෝ පහළ වුණා. දැන් හිතන්න උන්වහන්සේ දැන් අපිට තේරෙන ටිකක් කියමු. දැන් ඔය කියපු ඔක්කොම අපි තේරුම් ගත්තට අපිට ගොඩක් තේරෙන්නේ නැති දේවලුත් ඇතිනේ. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් චුට්ටක් හිතන්න මෙහෙම. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු සාමාන්‍ය ආයු අපේක්ෂාවම අවුරුදු 120යි. හැබැයි ඊට වඩා දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. විසාකා ආනන්ද හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ ඔය වගේ මහරහතන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාව පවා අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වෙච්ච අය ගැන සඳහන් වෙනවා. එතකොට පින්වතුනි අපිට පේනවා එහෙනම් අදට වඩා බුදුහාමුදුරන්ගේ කාලේ ආයුෂ අවුරුදු 50කින් 60කින් හරි යම් වැඩියක් තිබිලා තියෙනවා. දැන් අද හිතන්න අද අපි ඉන්න කාලේ මේ බණ ටික අහන අද මේ ජීවත් වෙන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නැද්ද කියලා බලන්න. දැන් අද වෙනකොට සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 65 70 75 සමහර රටවල් තියෙන අවුරුදු 75 80 උපරිම ඔය වගේ 70 80 අතර. ඔබ සාමාන්‍යයෙන් හිතමු 70යි කියලා. අපි නිකන් සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ගත්තොත් අද කෝටි 700කට වඩා ජීවත් වෙන ලෝක ජනගහනේ එක රටවල් වල ආයු අපේක්ෂාවේ අවුරුදු කීපය අඩු වැඩිකක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයක් හිතමු මේ ලෝකේ දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 70ක විතර කියලා හිතාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අපි ඉන්නේ අවුරුදු 2563 ඉවරයි. එතකොට අවුරුදු 2563ත් අයින් කරමු 2500යි කියලා ඔබ හිතන්න. අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120 ඉඳන් අඩු වෙලා දැන් 70 මට්ටමට අඩු වෙනවා. එතකොට අපිට පේනවා ආයුෂ අඩු වෙන වේගය. අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආයුෂ අඩු වෙවි ඇවිල්ලා තියෙන්නේ. මේ වේගෙන් අනාගතයේ හිතුවොත් තව අවුරුදු 2500ක් යනකොට මේ 70 වෙනුත් තව 50ක් අඩු වුණොත් 20යි. එතකොට බුදුහාඳුරෝ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට
ධාතුන් වහන්සේලා පිරිනිවන් පානකොට සිරිපා සටහන් ලෝකෙ මැකෙනකොට බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙන දවස වෙනකොට මනුස්ස ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට විතර පිරිහිච්ච පිරිසක්. ඒ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ ධාතුන් වහන්සේලා පවා බුද්ධ අධිෂ්ඨානයෙන් පවතින අවුරුදු 5000ක් කල් යනකම් විතරයි කියලා. දැන් මේ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පාලා තව අවුරුදු 200ක් යනකොට අර 20 ආයුෂත් අඩු වෙලා 10ට බහිනවා. අපි මේ ඉන්න 4 වෙනි අන්තක්කල්ප විනාශය ගැන අපේ බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පෙන්නනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක. මේ 4 වෙනි අන්තක්කල්ප විනාශ වෙන විස්තරයක් තියෙනවා, දීර්ඝ විස්තරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මිනිස්සු තුල බලවත්ව කෙලෙස් 3ක් වැඩෙනවා කියලා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. මේ කෙලෙස් වර්ධනය වෙනකොට මිනිස්සු අකුසල් වලින් විකෘති වෙලා, කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්තයි කියන. එළුවෝ, බල්ලෝ, බලල්ලෝ, තිරිසන් වගේ මිනිස්සු කියන ලෝකේ ඒ වෙනකොට අනාගතේ ඉතිරි වෙන්නේ. එතකොට එවැනි කාලයකට තමයි අපි මේ යන්නේ. තිරිසන් වගේ විකෘති සත්තු තමයි අනාගත ලෝකේ ඉන්නේ. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ, තිරිසන්නු වගේ, රාගේ සත්තු වගේ හැසිරෙනවා කියන. ද්වේෂය නිසා එකිනෙකා ලේ පිපාසයෙන් මරා ගන්නවා කියන. ඒ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට කුසල් කියපු වචනයක්වත් අහපු කෙනෙක් ලෝකෙ ඉතිරි වෙන්නේ නැහැ කියන. එතකොට පේනවා එහෙනම් ධර්මයේ තියා කුසල් කියන වචනයක්වත් අහපු කෙනෙක්වත් නැහැ කියනවා මේ කාලේ ලෝකෙ. මේ මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙනකොට අන්තක්කල්ප විනාශේ ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු පහළ වෙනකොට ඊට පෙර දේවතාවරු මිනිස් වෙස්ෙන් විලාප දීගෙන මිනිස්සු අතර කියාගෙන යනවා කියනවා තව මෙපමණ කාලයක් ගිය තැන මහා වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වෙනවා. මේකට කියන්නේ මුර්ගසම් වර්ෂාව. මේකෙන් තෙමෙන්න එපා. තනි තනියෙන් ගිහිල්ලා හැංගෙන්න තැන් හොයාගෙන හැංගියල්ලා. තනියෙන් හැංගුණොත් බේරෙන්න පුළුවන්. සතියක් එක දිගට වහිනවා. සතියක් ආහාර අරගෙන ගිහිල්ලා හැංගෙන්න කියන. හැබැයි ඒ වෙනකොට පින්පව් කර්ම කර්මඵල විශ්වාස නොකරන බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙන නිසා පිළිගන්න අය ඉතුරු වෙන්නේ ටික දෙනයි කියන. නිකං හරි අපි ඕක ඇත්තක් තියෙන්න පුළුවන් ගිහිල්ලා හැංගියල්ලා යමල්ලා කියලා හැංගෙන්න යන්නේ කීප දෙනයි කියන. අනිත් අය කියන අයටත් බනිනවා කියන. මේ සත්වයන්ගේ විනාශයට මුර්ගසම් වර්ෂාව වැටෙනකොට එකිනෙකා කෙලෙස් වලින් විකෘති වෙලා ලේ පිපාසාවෙන් මරාගෙන දින 7ක් යනකොට ලෝකෙම මිනිස්සු මරාගෙන ලේ විලක් වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මේක ධර්මතාවය. අර 4 වෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත්ත්‍ය අන්තක්කල්ප විනාශය. තනියෙන් හැංගෙන්න කියන්නේ ඒකයි. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන. තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් ජීවිත බේරගන්න. අන්නේ බේරගත් අයගෙන් පටන් ගන්නේ ඊළඟ අන්තක්කල්පය. ඒ කියන්නේ මහා බද්ද කල්පේ 5 වෙනි අන්තක්කල්පය. දැන් අපි ඊළඟ අන්තක්කල්පය ගැන චුට්ටක් තේරුම් ගමු. මේ අපි ඉන්නේ 4 වෙනි අන්තක්කල්පේ මිනිස් ආයුෂ අවුරුදු 100නුත් 15ට බැහැපු අන්තක්කල්ප විනාශේ ළඟ තමයි ඔබත් මමත් දැන් මේ ඉන්නේ. තව අවුරුදු 2600ක් 700ක් යනකොට ওই කියන විනාශේ අපිට මුණ දෙන්න වෙනවා. අන්තක්කල්ප විනාශේ. එතනින් ජීවිත බේරෙන අයගෙන් ටික ටික ආයුෂ වැඩි වෙලා ආයමත් 5 වෙනි අන්තක්කල්පේ අවුරුදු අසංඛේයයටම වැඩි වෙනවා කියන. අර පෙර අන්තක්කල්ප වල වගේම. එහෙම අසංඛේයයට වැඩි වෙලා එතන ඉඳන් ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 80000 වෙනකොට 5 වෙනි අන්තක්කල්පේ ඒ වෙනකොට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ ওই දීර්ඝ ආයුෂ ඇති කාලේ ලෝකේ පාලනය කරන්නේ මේ වගේ රජවරු නෙමෙයි. සක්විති රජවරු කියනවා මේ කාලවල ලෝකේ පහළ වෙන්නේ. මොකද මිනිස්සු බොහෝම පින්වන්තයි. බොහෝම ගුණධර්ම තියෙනවා කියනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල. සාමාන්‍ය මිනිස්යන්ට පවා අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරදි පිහිටනවා කියන. සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකෙම පාලනය කරන සංක කියලා සක්විති රජ කෙනෙක්. ඊළඟ අන්තක්කල්පේ 5 වෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000 වෙනකොට සංක කියන සක්විති රජුරෝ කියන ලෝකේ පාලනය කරන්නේ. අන්නේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා. දේවිය තමයි බ්‍රහ්මවතී දේවිය. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට පහළ වෙන්නේ.
එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80000ක් කියන. මේ විස්තරේ තියෙන්නේ නිකන් අපිට අද හිතා ගන්න බෑ. මොකද අපි ඉන්නේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච තැනක. අවුරුදු 80000ක ආයුෂක් ගැන අපිට නිකන් හිතෙන්නේ බොරු කියලා. සිහිනයක් වගේ නිකන්. සුරංගනා කතා කියලා හිතෙන්නේ. හැබැයි දේශනාවේ විස්තර වෙනවා මහණෙනි මේ කාලේ ලෝකේම බොහොම දිව්‍ය ලෝකවලට වඩා සැප බහුල කාලයක් කියන. සංක කියන සක්විති රජුරු අහසින් ගිහිලා ලෝකේටම පංචශීලෙන් අනුශාසනා කරන කාලයක්. එවැනි කාලෙක සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී දේවියට දාව පහළ වෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 18000ක් ගිහි ජීවිතය ගත කරන. තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරනිමිති දැකලා ඒ වෙනකොට සක්‍ර දෙවියන් නිසා තමයි ඒවා පේන්න සලස්සන්නේ. තමන්ගේ දේවිය පුතා බිහි කරපු දවසේ බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරපු දවසේ අභිනිෂ්ක්‍රමණය කරනවා. හැබැයි කැලේකට නෙමෙයි. මාලිගාවෙම උඩුමහල් තලයට තමයි යන්නේ දුෂ්කර ක්‍රියා කරන්නේ. අපිට අභිනිෂ්ක්‍රමණය කරපු ගමන් අපිට මතක් වෙන්නේ වචනේ කියපු ගමන් ඔක්කොම මාලිගා අතහැරලා කැලේට ගිහිලා නේ දුක් විඳින්න නැති කියලා. පින්වතුනි ආයුෂ අඩුම කාලේ තමයි මේ තරම් දුකක් විඳින්න සිද්ධ වුණේ. කෙලෙස් බහුල කාලයක්. අපේ බුදුරජාණන් වහන්සේ තමයි මෙච්චර දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. ඔබ බලන්න පෙර පහළ වෙච්ච ඔය අනෙක් බුදුරජාණන් වහන්සේලා 820 බුදුවරු, 120 බුදුවරු ඔය හැම බුදු කෙනෙක්ගෙම දුෂ්කර ක්‍රියා කාලය ගැන ඔබ හොයලා බලන්න. උපරිම මාස 3යි, මාස 6යි, මාසයයි, සතියයි, දෙකයි දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. මිනිස් ආයුෂ අවුරුදු 80000 කාලේ අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුහාඳුරෝ සතියයි කියන දුෂ්කර ක්‍රියා කරන්න. මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. ඒ සතිය අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසවම කිරිපිඩු හදාගෙන ඇවිල්ලා උඩුමහලේදී කිරිපිඩු පූජාව කරනවා. ඒ කිරිපිඩු වළඳලා මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරනවා. මේ අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන කෙස් වැටිය කපලා අහසට විසි කරලා අහසින්මයි කියනවා බෝමුලට වඩින්නේ වජිරාසනේ ළඟට. එහෙම වඩිනකොට අහසෙන් වඩින ගමන දැකලම වසවර්ති මාරයා බයේ එතනම පැනලා යනවා කියනවා. අහසෙදිම මගහැරලා යනවා මාරයා. මාර පරාජය කියන්නේ ඒක. දැන් බලන්න අපේ බුදුහාඳුරන්ට මාරයා කොච්චර කරදර කරාද කියලා. වජිරාසනේ වැඩ ඉන්නකොට දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරි මේකලා කියන ඇතු පිට නැගලා ඇවිල්ලා කොච්චරනම් හිරිහැර කරන්න හැදුවද. ආයුධ වර්ෂාවල්, ගල් වර්ෂාවල්, හෙන පුපුරනවා වගේ, ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති කර කර වහාම ඔතනින් නැගිටින්න කියලා තර්ජනය කර කර උත්සාහ කරා. හැබැයි අනාගතේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වජිරාසනේ ළඟට වඩිනකොට උන්වහන්සේන ගමන වළක්වන්න හදන මාරයා අහසෙදීම පැරදිලා පලා යනවා කියලා. උන්වහන්සේ වජිරාසනේ මත වැඩ ඉඳලා පෙර බුදුවරු වගේ ආනාපාන සති භාවනාවෙන් රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සම්පාද විමසලා අවසන් වෙනකොටම හිමිදිරි උදෑසන අරුණෝදයස් සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ওই විදිහට. දැන් ඔන්න හිතන්න, දැන් ඔබට මේ කියලා දුන්නේ මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවනි අන්තක් කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක් කල්පේ අඩුම ආයුෂක් තිබ්බ හරිය තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වුණේ. ඊළඟට පස්වෙනි අන්තක් කල්පේ මෛත්‍රී බුදුහාඳුරු. එතනින් පස්සේ බුද්ධ ශූන්‍යව අන්තක් කල්ප 59ක් යනවා. මොකද මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. එතකොට පළවෙනි අන්තක් කල්ප 5 තමයි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියන බුදුවරු 5 නම පහළ වෙන්නේ. ඊට පස්සේ අන්තක් කල්ප 59ක්ම බුද්ධ ශූන්‍යව අර විදිහට අසංකේයයට වැඩි වෙනවා, අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා, විනාශ වෙනවා. ආයි ඉතුරු වෙන අයගෙන් ආයුෂ වැඩි වෙලා අසංකේයයට වැඩි වෙන ওই විදිහට අන්තක් කල්ප 59ක් යනවා. ගිහිල්ලා එතනින් පස්සේ තියෙන්නේ මේ මහා බද්ද කල්පයේ විනාශ වෙමින් පවතින අන්තක් කල්ප 64. ඊට පස්සේ තියෙන විනාශ වෙලා පවතින අන්තක් කල්ප 64.
ඊට පස්සේ තියෙන්නේ ආයමත් සකස් වෙමින් පවතින අන්තක් කල්ප 64ක්. ඔය විදිහට අන්තක් කල්ප 64 ඒවා හතරම අවසන් වෙච්ච තැන තමයි මේ මහා භද්‍ර කල්පය කියන මහා කල්පය ඉවර වෙන්නේ. එතනින් එහාට තව විශ්වයේ කල්ප කීයක් බුද්ධ ශූන්‍යද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අනාගත මෛත්‍රී බුදුහාඳුරු තමයි අනාගතයේ බුද්ධ ශූන්‍ය කල්ප ගැන පෙන්නන්නේ. එහෙමනම් අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ භයානකම කාලයක. මේ විශ්වය තුල භයානකම කාලයක්. හැබැයි අපිට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිච්ච තැනක ඉඳන් හරි යන්තම් බණපදයක් අහන්න පිනක් තිබ්බා. ඒ නිසා මේ විශ්වය තුල බුදු කෙනෙක්ගේ බුද්ධ කියන වචනේ පවා අහන්න ලැබෙන එක ඉතාම දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් බණපදයක් අහන්න ලැබෙන වෙලාවේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අප්‍රමාදී වෙන්න. සද්ධාව දියුණු කරගන්න. සීල ගුණ දහම් රකින්න. අපාය බය දකින්න. මරණ සතිය වඩන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම අද මේ කල්ප විග්‍රහයත් එක්ක අටවිසි බුදුවරු, සූවිසි බුදුහාමුදුරුවෝ, සත්බුදුවරු, ඒ වගේ මහා කල්පයේ තුල බුදුවරුන්ගේ පහළ වෙච්ච ආකාරයේ බුද්ධ ශූන්‍ය කල්පවල ස්වභාවයත් සංසාර බයත් ගැනයි ඔබට මේ දේශනාවේදී විස්තර කරලා දුන්නේ. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව, වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.